අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි ඔබ මුණ ගැහෙනවා සුපුරුදු හිතවත්කම ලෙන්ගතුකම මේ සියලු දේවල් එකට එකතු කරගෙන 2022 8 වෙනි මාසයේ 2 වෙනිදා අද අඟහරුවාදා දවසේ ජාතික පුවත්පත් වලට අපි අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. මේ සියලු කටයුතු කරුණු කාරණාවලට පළමුව මෙන්න මේ දේත් ඔබට මතක් කරලා ගියොත් හොඳයි කියලා අපිට හිතෙනවා. අපි හැමෝටම තනි දක්ෂතා තියෙනවා. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ඔබට කොයිතරම් දක්ෂතා තියෙනවද කියලා. හැබැයි ඔබ කොයිතරම් තනි දක්ෂතා තිබුණත් පිරිසක් විදිහට එකමුතු වෙලා කටයුතු කරනවා නම් එහි ජයග්‍රහණය ඊට වඩා හුඟක් වටිනවා සහ ඒ ජයග්‍රහණය අපිට ඊටමත් වැදගත් ජයග්‍රහණයක් බවට පත් වෙනවා. ඒක නිසා අද දවසේ සිතුවිල්ලක් ඇති කරගන්න සාමූහිකව වැඩ කටයුතු කිරීමේ වටිනාකම පිළිබඳව ඒ සිතුවිල්ලත් ඔබ හමුවේ තබමින් අපි යනවා අද දවසේ මුල්ම පුවත්පත අද පුවත්පතට අපි තෝරාගන්නේ ඔබට ඉදිරිපත් කරන්නට අද පුවත්පතේ ප්‍රධානම සිරස්තලයේ ඡායාරූපිකුත් එක්කයි පළවෙන්නේ තියෙන වර්තමාන තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම දේශගුණික තත්ත්වය පිළිබඳව තමයි තොරතුරු වාර්තා කරන්නේ. දිස්ත්‍රික්ක 8කට නායෑමේ අවදානමක් මරණ 2යි පවුල් 487ක් පීඩාවට ගාල්ල හම්බන්තොට මහනුවර කෑගල්ල මාතර මාතලේ නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිතව ජීවත් වන වැසියන්ට අවධානයෙන් සිටින ලෙස කියයි කියලා තමයි කියන්නේ. පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක කඳු ආශ්‍රිත ප්‍රදේශවල නායෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි කියලා තමයි අද දවසේදී අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ සමගම ඊයේ දවසේදී සිදු වුණු බොහොම ඛේද ජනක සිදුවීමක් පිළිබඳව වාර්තා කරනවා මේ කාලගුණික තත්ත්වයට එක්කම බොකර වැවිල ඇල මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තනිය සහ මිනිබිරිය ගසාගෙන ගිහින් මිත්තනියගේ සහ මිනිබිරියගේ සිරුරු හමු වෙයි කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් වාර්තා වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අවධානම පිළිබඳව සූදානමින් සිටින කියන කාරණාව තමයි අපිට මතක් කරන්න තිබෙන්නේ. දේශගුණයත් හුඟක් අවදානම් සහිත තත්වයකයි මේ දවස්වල තිබෙන්නේ. ඒ සමගම අපි ඊළඟට යන්න සූදානම් වෙනවා. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් පහළට ගිහිල්ලා කියලා වාර්තා වෙනවා. සිසු ඉන්ධන මිල ගණන් පෙර ලෙසම ක්‍රියාත්මකයි කියලා තමයි කියන්නේ. හැබැයි පහුගිය දවස්වල නම් කියවුනේ කතා බහ කළේ විශේෂ භාර ඇමතිවරයා කිව්වේ හැම මාසයකම පළවෙනිදාට සහ 15 වෙනිදාට මිල සූත්‍රය අනුව ජනතාවට අවශ්‍ය පහසුකම ලබා දෙනවා මිල වෙනස් කරමින් බොලර තෙල් වල මිල ගණන් එක්ක ඒ පහසුකම ලබා දෙන්න සූදානම් කියලා. නමුත් ඉතින් මේ විදිහට තමයි ලැබිලා තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ සුදු ඩීසල් ඒත් රුපියල් 10කින් විතරයි. අනිත් ඉන්ධන සියල්ලම එලෙසින්ම පවතිනවා කියලා තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. ඊළඟට අපි යනවා වැරදි කරන්නන්ගේ QR අවහිර කරනවා කියන කාරණාවට කියන්න ගණන් අඩු වුණත් නැතත් ඉතින් මේ වගේ දේවල් සියල්ල සිදු කරමින් යනවා. විවිධ දේවල් වෙනස් වෙනවා. QR එක තමයි දැන් අලුත්ම තත්ත්වයේ බවට පත් වෙලා තිබෙන්නේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය එහෙම කියන්නේ නැවත වැරදි කරන්නන්ගේ QR ප්‍රවේශය తాවකාලිකව අවහිර කරන බවත් ඒ සඳහා මහජනතාවගෙන් ලබා ගන්නා සාක්ෂි යොදා ගන්නා බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරන්නේ නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම විකිණීම කටයුතු හෝ ඉන්ධන ලබා දීමේදී දී ඇති උපදෙස් පිළිබඳ නොපදින ඉන්ධන පෙරමුම් මහල්ලා පුද්ගලයන් පිළිබඳව ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි WhatsApp හරහා යොමු කළ හැකි බවයි. ඒ සඳහා 0.74.123.123 කියන WhatsApp අංකය භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. 0.74.123.123 WhatsApp අංකය භාවිතා කරන්න පුළුවන් වැරදි කරන අය නීතිය හමුවට ගෙන යන්නට. මේ කාල සීමාව පෙරහැර කාලය. ඒක නිසා කතරගම මහනුවර පෙරහැර මංගල්‍යයන් පිළිබඳව නිරන්තරයෙන්ම අපි පහුගිය දවස්වල මතක් කළා. අද දවසේදී පුවත්පත්වල මේ පිළිබඳව සටහන් වෙනවා. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද කියලා තමයි මේ ඡායාරූපයත් එක්ක ඉදිරිපත් කරන්නේ. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කරයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසට පැමිණෙන සතර මහා දේවාලයෙහි පෙරහැර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර සමග එක්ව පස්වරුව 6:01ට යෙදෙන සුබ මොහොතින් පළමු කුඹල් පෙරහැර වීථි සංචාර කිරීම ආරම්භ කරයි. අද දින පෙරහැර දළදා වීදිය DSN නායක වීදිය ඔස්සේ පන්සල පාරෙන් පැමිණ දේව වීදිය කොළඹ වීදිය යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවදීම සිදු වෙනවා කියලා තමයි කියන්නේ. වසර 3කට පස්සේ මහජන සහභාගීත්වයෙන් මෙවර ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීම විශේෂත්වයක්. ඒ සමගම අපි යනවා තවත් ඔබට රටට මහජනතාවට වටින සිරස්තලයකට ලිට්‍රෝ ගෑස් පහදා
අඩු වෙයි. 5 වෙනිදා ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙනවා කියලා මේ කියන්නේ. ගෘහස්ත සිලින්ඩර් ලක්ෂ 22ක් වෙළඳ පොළට මුදා හරියි. ලිට්‍රෝ ගෑස් මිල මේ මාස 5 වෙනිදා අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පැවසීය. ලිට්‍රෝ සමාගම ගෘහස්ත ගෑස් මිල පසුගියදා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තෙල් අඩු කළා වගේ නැතුව ගෑස් වල හොඳ සහනයක් ජනතාවට ලැබෙයි කියලා. 22ට කැබිනට් අනුමැතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධන කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියන කාරණාවයි මේ කියන්නේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊයේ මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතරෙහිදී මෙම අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියලා අද පුවත්පත වාර්තා කරනවා. ගෝඨාට යලි ලංකාවට එන්න මේ සුදුසු කාලය නොවේ. කවුද මේ කියන්නේ? පේන කියනවා වගේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම කියන්නේ කියලායි අද පුවත්පත වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට මේ සුදුසු කාලය නොවන බව වික්‍රමසිංහ මහතා ද වෝල් ස්ට්‍රීට් ජර්නලයේ සමග ප්‍රකාශ කර තිබේ. හිටපු ජනාධිපතිවරයා යලි දිවයිනට පැමිණීමෙන් පසුව පැමිණීමෙන් ඔහුව දූරෙන් ඉවත් කිරීමට පෙළගැසුණු දසදහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතර යලි දේශපාලනික වශයෙන් නොසන්සුන්තා ඇතිවීමට හේතුවක් විය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් පරිපාලනයේ ගැටලු සහ නිකුත් රජයේ කටයුතු සම්බන්ධයෙන් තමා රාජපක්ෂ මහතා සමග නිරන්තරයෙන් සම්බන්ධ වූ බව වික්‍රමසිංහ මහතා පැවසීය කියලා සඳහන් කරනවා. චීන පර්යේෂණ නෞකාව ගැන ඉන්දීය නාවික හමුදාව සීරුවෙන් ප්‍රශ්නාර්ථකුත් එක්කයි ඉදිරිපත් කරන්නේ. ඊයේත් පුවත්පත්වල ප්‍රධාන පිටුවේ ප්‍රධාන සිරස්තල අතර කතා බහ කරපු සාකච්ඡා කරපු ඉදිරිපත් කරපු කාරණාවක් තමයි චීනයේ පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ පිළිබඳව ඉන්දියාව කාලයක සිටම දැන් හැග්ගහගෙන ඉන්නේ. ඒ ගැනයි මේ කියන්නේ. රනිල්ගේ ලිපියට පාටලී හා විමල්ගෙන් පිළිතුරු ලබා දීලා තිබෙනවා කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන්ම පක්ෂ නායකයින්ට පක්ෂවලට මේ ඉදිරි සැලැස්මන් පිළිබඳව ඉදිරිපත් කරමින් යවපු ලිපිය හා සම්බන්ධ කාරණා පිළිබඳව දවසේත් කතා බහ කරනවා. ගාලු මෝදුරට මිනිහෙකුට ගැසීම නැවැත්වීමට නව ජනවරමක් ඕනෑ. සජ්ජම නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. මේ අපි ඔබට ඉදිරිපත් කරේ අද පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා ඇතුල් පිටු කීපයකටත් අවධානය යොමු කරන්නට. IMF කාර්ය මණ්ඩලයට එකකතාව අගෝස්තු අවසන් වන විට කියලා විශේෂ ලිපියක් තිබෙනවා දවසේදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකකතාවයකට අගෝස්තු මාස අවසන් වන විට එළඹීමට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය කියලා තමයි තොරතුරේ උපුටා ගැනීමකට ගියොත් අපිට දකින්න අවස්ථාව ලැබෙන්නේ. ඒ සමගම අපි යනවා තවත් කාරණා කිහිපයකට අවධානය යොමු කරන්න. දෙසැම්බර් තෙක් සහල් ආනයන අත්විඳීමට කෘෂි ඇමති ඉල්ලයි කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. එළඹෙන දෙසැම්බර් මාසය වන තෙක් සහල් ආනයන අත්සිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලලා තියෙනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඒ සමගම තවත් දේශපාලන කාරණා කිහිපයක්ම ඉදිරිපත් කරනවා පුවත්පත තුල. පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය හෙට ආරම්භ වෙනවා කියන කාරණාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය හෙට 3 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර එදින පැවැත්වෙන උත්සවයේ විශේෂ පෙරහුරුවක්ද අද පවත්වන්නට නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ. සජ්ජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ගේ ජනපති රනිල්ට අභියෝගයක් කියලා තවත් සිරස්තලයකුත් එක්ක ආර්ථිකයේ කඩාවැට්ට වූ පාලකීන් සෙවීමට ජනපති කොමිසමක් පත් කරන්න කියලා ඔහු ප්‍රකාශ කරනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ගෙන් රනිල්ට කරන අභියෝගයක් විදිහට තමයි සඳහන් කරන්නේ. මහින්ද හා බැසිල්ට පැන වූ විදේශ තහනම දීර්ඝ කරයි කියලා තවත් සිරස්තලයකුත් එක්ක කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා. ඒ සමගම අරගලකරුවන්ට පහර දීමට විරුද්ධ වූ රනිල් අරගලකරුවන් මර්ධනය කරමින් සිටිනවා කියලා දෙමළ ජාතික සංධානය ප්‍රකාශ කරනවා කියලාත් විශේෂ ලිපියකින් අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. ප්‍රදේශ රැසකට ගම් වතුර තත්ත්වයක් තියෙනවායි කියලා අද දවසේදී අද පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ පැවති අයහපත් කලණු ගුණ හේතුවෙන් ප්‍රදේශ රැසක ගම් වතුර තත්ත්වයට ඇති වෙලා තිබුණායි කියලත් ඉදිරියේදී තවදුරටත් මේ පිළිබඳව අවධානමින් සිටින කියන කාරණාව මතක් කරනවා. විශේෂම ප්‍රධාන වේලිවල ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කිරීම සහ ස්වයංක්‍රීයව වාන් දොරටු විවෘත වීමේ සිදුවීම් ඊයේ දවසේදීත් අපිට වාර්තා වුණා. ඒක නිසා ජලාශ ආශ්‍රිතව සහ එවැනි බලපෑමක් තිබෙන ප්‍රදේශවල ඉන්න හැමදෙනාම දැඩි අවධානයකින්
ඉන්න කියන කාරණාව අපි මේ මොහොතේදී සියත පත්තරය තුලින් ඔබට මතක් කරනවා. අපි යන සුදුනම් වෙනවා දැන් අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ දිස්ත්‍රික්ක 7ක නායාමේ අවධානමක් කියන කාරණාවමයි. නිල්වලා කළු මහවැලි හා කැලණිගංගා ආශ්‍රිතයට රතු එලි කියලා තමයි සඳහන් වෙන්නේ. හැටන් කොළඹ මාර්ගයට පස්කඳක් කඩා වැටලා තිබෙන ආකාරය තමයි ඔබ මේ ඡායාරූපයෙන් දකින්නේ. වැසි තත්ත්වය නිසා නිල්වලා කළු මහවැලි හා කැලණිගංගා ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අන්නතොරු හංගවනවා කියලා තමයි මේ සිරස්තලයත් එක්ක තවදුරටත් ප්‍රකාශ කරන්නේ. 22ට කැබිනට් අනුමැතිය ලැබෙනවායි කියන කාරණාව දවසේ අරුණ පුවත්පතත් කෙටි සිරස්තලයක් විදිහට ඉදිරිපත් කරනවා. ඒ සමගම අපි යනවා තවත් කාරණාවකට අවධානය යොමු කරන්නට. අරගලයේ සිටි විදෙස් කත ගැන විමර්ශන. අරගලකරුවන්ගේ හිසට පිස්තෝල එල්ල කරන බව කියා හඬා වැටිලා කියලා මේ ඡායාරූපිකුත් එක්කයි අද දවසේදී අරුණ පුවත්පත මේ තොරතුර වාර්තා කරන්නේ. වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මොදුර අරගලයට සහාය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් සම්බන්ධව ආගමන විග්‍රහ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරලා තියෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. ජනාධිපතිවරයාගේ ඡායාරූපිකුත් එක්ක තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. අද පුවත්පත ඉදිරිපත් කරපු සිරස්තලයේම මේ ගෝඨාට එන්න සුදුසු වෙලාව නෙවෙයි ජනාධිපති එහෙම කියනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට මේ සුදුසු වෙලාව නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරේ කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඒත් එක්කම දෙසැම්බර් තෙක් සහල් ගෙන්වීම නවතිනවායි කියන කාරණාව ඒ පිළිබඳ ඉල්ලීමක් කරලා තිබෙනවායි කියන කාරණාව අරුණ පුවත්පතත් අද වගේම වාර්තා කරනවා. කඳුළු ගෑස් කෑක් පොලිස් කතුන්ට වට කරගෙන ගැසූ පිරිස සොයයි. මෙන්න තවත් සිරස්තලයක්. අගමැති නිල නිවසට විරුද්ධතාකරුවන් කඩා වැදුණු අවස්ථාවේදී එල්ල කරන ලද කඳුළු ගෑස් වැදී සිටි පොලිස් නිලධාරීනියන් දෙදෙනෙකුට අමානුෂික අන්දමින් පහර දුන් බව කියන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට ඊයේ දවසේදී දැනුම් දුන්නයි කියන සිරස්තලයත් එක්කයි මේ තොරතුර ඔබ දකින්නේ. ඒතකම දානිෂ් අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධ සිද්ධිය පිළිබඳව අද දවසේදී පුවත්පත් කිහිපයකින් තොරතුරු වාර්තා කරනවා. ඒ තමයි අරගලකරු අල්ලද්දී ගුවන් යානයේදී පොලිසියට බාධා කළ පිරිසට වැඩ වරදී එන විට අත්අඩංගුවට කියලා තමයි කියන්නේ. කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් යානය තුලදී අරගලකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය නිලධාරීන්ට රාජකාරියට බාධා කරමින් ගුවන් යානය තුල හැසිරුණු පිරිස යලි මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා කියලා තමයි මේ සිරස්තලයෙන් ප්‍රකාශ කරන්නේ. ඒ සමගම ඒ හා සම්බන්ධව තවත් සිරස්තලයක් එකතු කරනවා. මෙන්න මේ විදිහට රූපවාහිනියට පැන්න අරගලකරු යලි රිමාන්ඩ් කියන කාරණාව. රැට්ටා අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරී විදිහට අරගලයත් එක්ක හිටපු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තයි කියන කාරණාවයි මේ කියන්නේ. QR ක්‍රමයට දෙන තෙල් කෝටාව මදි. ප්‍රවාහන සංගම් ඒ විදිහට කියනවා. පොලිසිය කරදරයක්. ෂෙඩ් හිමියෝ එහෙම කියනවා. QR ක්‍රමවේදයට අනුව ඉන්ධන පිරුම් මල් වලින් ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවත් හැකි ඉක්මනින්ම කෝටාව වැඩි කරන ලෙස සියලුම ප්‍රවාහන සංගම් බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා කියලා තමයි තොරතුරු කියන්නේ. අතුල් පිටුවට ගිහිල්ලා ඒ පිළිබඳව තවත් සොයා බැලීමේදී කාරණා කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ වෙනිට බස් රථ ධාවනයේ 30ක මට්ටමක පවතින බවත් ඒ 80ක් 90ක් බවට පවත්වාගෙන යා යුතු නම් කෙටි දුර බස් රථ සඳහා ඩීසල් ලීටර් 60ක් පමණ අවශ්‍ය වන බව. ඒ වගේම සමස්ත ලංකා ත්‍රිරෝද රථ නිලධාරීන්ගේ සංගමයක් කියා සිටින්නේ ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන කෝටාවත් ප්‍රමාණවත් මදි. ලීටර් 15ක්වත් ප්‍රමාණවත් මදි කියලා තමයි ඔවුන් කියන. දුර පළාතක ඉඳලා නගරයකට එන්න නම් ලීටර් 15ක්වත් අවම වශයෙන් අවශ්‍යයි කියලා ඔවුන් කියනවා. ඒ අතරතුර පොලිසිය විසින් Tamanට හිතවත් පිරිස පොලිම ඉදිරියට යාමට අවස්ථාව ලබා දෙන බවත් එහිදී QR ක්‍රමවේදය පරීක්ෂා කිරීමට බාධාවක් ඇති වෙන බැවින් පොලිම අසල කලබලකාරී තත්ත්වයක්ද නිර්මාණය වෙන බව තමයි අද දවසේදී මේ සිරස්තලයෙන් අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. අපි යනවා තවත් සිරස්තල කිහිපයකට. ප්‍රංශ සිහිනදොටු 47ක් කූඩුවේ මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට පලා යාම සඳහා සූදානම්ින් සිටි 47 දෙනෙකු පොලිසිය නාවික හමුදාව විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගත්තයි කියන කාරණාව තමයි මේ සිරස්තලයෙන් කියවෙන්නේ. චෝදනාවලින් නිදහස් වූ නිමල් අද ඇමතිකමේ දියුරුම් දෙයි. හිටපු ඇමති නිමල් සිරිපාද සිල්වා වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය ධූරයේ යලි දියුරුම් දීමට නියමිත බව දේශපාලන
ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. ඔය විදිහට තමයි ඉතින් දේශපාලනයේ විවිධ පෙරළි විවිධ වෙනස් වීම් කාලෙන් කාලයට සිද්ධ වෙන්නේ. හමුදා මගුලට බලෙන් රිංගු පාකිස්තානු ක්‍රිකට් විචාරකට ප්‍රහාරයක් IPL ලොක්කෙකුටත් ගහලා සංචාරක සභාපතිත් එතන ඉඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. පාකිස්තානු ජාතික ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකුට හා ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ හිමිකාරීත්වය දරන ආයතන ප්‍රධානිය ඇතුළු පිරිසකට කොළඹ තරු පහේ හෝටලයකදී පහර දීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබිලා තිබෙනවා කියලා තමයි කියන්නේ. ඔවුන් ආරාධනාවක් නැතුව බලෙන් මේ විවාහ උත්සවයට ගිහිල්ලා එතන මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හැසිරුණු ආකාරය පිළිබඳව දවසේ පුවත්පත්වල යම් යම් වාර්තාවන් ඉදිරිපත් කළා තිබෙනවා. කොහොම නමුත් මේ පහර කෑපු පිරිසම තමයි පොලිසියට ඒ පිළිබඳව වාර්තා කරලා තිබෙන්නේ. යනුව විමර්ශන ආරම්භ කරලා තිබෙනවා කියලා තමයි අද දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා වෙන්නේ. හොඳයි අපි සූදානම් වෙනවා අරුණ පුවත්පතේ අතුල් පිටු වලට අවධානය යොමු කරන්නට. අද දවසේදී රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගත් SIට බරපතලයි කියලා හිතෙනවා. අම්පාර පොලිස් ස්ථානයේ නියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු තමයි මේ විදිහට වෙඩි තබාගෙන තිබෙනවා කියලා වාර්තා වෙන්නේ. විදුලිය වද්දා අලිමරණ සැලැස්මක් වනජීවී නිලධාරීහු හෙළි කරති කියලා තවත් සිරස්තලයක් තිබෙනවා. අනවසර විදුලි රැහැන් නොදා ඇතුන් ඝාතනය කිරීමේ සැලැස්මක් කැලෑබද ප්‍රදේශ ආශ්‍රිත ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතයි වනජීවී නිලධාරීහු ප්‍රකාශ කරනවා කියලා කෙටි ලිපියක් අද දවසේදී ඉදිරිපත් කරනවා. ඔන්න ඔය අතරතුරේදී අපි යනවා රාජපක්ෂවරුන්ගේ දේශපාලන අනාගතය තීරණය කරන්න කැරැල්ලට බෑ කියලා කියනවා. කවුද මේ කියන්නේ? රාජපක්ෂ කෙනෙක්ම තමයි එහෙම කියන්නේ. අපි තරම් කැප කරපු පක්ෂයක් තවත් තියෙනවද කියලාත් අහනවා. මේ අහන්නේ නාමල් රාජපක්ෂවරුන්ට දේශපාලන අනාගතය රාජපක්ෂවරුන්ගේ දේශපාලන අනාගතය තීරණය කරන්න කැරැල්ලකට බෑ කියනවා. ඒ කියන්නේ රටේ ජනතාවට ඒක තීරණය කරන්න බෑ කියලාද මේ කියන්නේ. අපි ඩීල් දැම්ම නම් දාන්නේ ඩලස් එක කියලා කියනවා. රාජපක්ෂවරු අතරේ මතවාද තිබුණත් මත ભેද තිබුණේ නැහැ කියලාත් කියනවා. අද තෙල් නැතුව බැන්නත් වාහන සහිත මධ්‍යම පන්තියක් මේ රටේ හැදුවේ මහින්ද රාජපක්ෂ කියලා තමයි ඔහු කියන්නේ. අපේ sannivedana දුර්වලතාවය අපි පිළිගත යුතුයි කියලා කියනවා. මම සහ මගේ සහෝදරවරුන්ට පහර දීම ප්‍රතිවාදී දේශපාලන උපක්‍රමයක් කියලා කියනවා. එදා අපි ගැන එහෙම කරපු අනුරාධ එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා කියනවා කියලා නාමල් රාජපක්ෂ කරපු ප්‍රකාශات එක්ක පිටුවක් පුරා අද දවසේ ලිපියක් තිබෙනවා. අරුණ පුවත්පතේ සමහර දේවල් නම් හරි විහිළුද කියලාත් හිතෙනවා. අපි යනවා තවත් කාරණාවකට. QR ක්‍රමයට ලීටර් 5ක් මදි ත්‍රිවිල් එකකට ලීටර් 30ක්වත් දෙන්න කියලා ත්‍රිරෝද රථ සංගම් කරන ඉල්ලීම පිළිබඳව දවසේදී අරුණ පුවත්පතත් වාර්තා කරනවා. ඒ අතරතුරේදී තවත් දේශපාලනික කාරණා කිහිපයකට අපි අවධානය යොමු කරනවා නම් අපේ යෝජනා ඔබ නිවැරදිව තේරුම්ගෙන නැහැ. නිසිවැඩි පිළිවෙලක් රටට ඉදිරිපත් කිරීමට ඔබ අසමත් වෙලා කියලා ජනාධිපතිගේ ලිපියට විමල්ගෙන් පිළිතුරු ලිපියක් ඉදිරිපත් කරයි කියන කාරණාවත් එක්ක ඒ ලිපියේ අඩංගු තොරතුරුත් සඳහන් කරලා තිබෙනවා. ඒ අතරතුර හිතුවක්කාර හිටපු ජනාධිපතිගෙන් පාඩමක් ඉගෙන ගන්න කියලාත් විමල් වීරවංශ මහතා මේ ලිපියේදී සඳහන් කරලා තියෙනවා කියලා තමයි තොරතුරු සඳහන් කරලා තියෙන්නේ අරුණ පුවත්පතේ. එබන අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්න. විරාමෙන් පස්සේ යලිත් ඔබ මුණ ගැහෙන්න අපි සූදානම්. යලිත් අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරේ සමගින්. අපි යන සූදානම් වෙනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තිබෙන්නේ මෙච්චර දවසක් පහුගිය දවස් කිහිපෙම තෙල් මිල සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම විශේෂ බරමාත්‍යවරයාම ටිකක් දිගට කතා බහ කරමින් කියපු කාරණාවක් තමයි සෑම මාසයකම පළවෙනිදා සහ 15 වෙනිදාට මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් කරනවා. ඒ ජනතාවට බොහොම සුබදායී විදිහට ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව. හැබැයි තවත් තුනක් තැන්වලදී කියවෙනවා පරිවේශනාත්මකව සොයා බැලීම් සියල්ලත් එක්ක වර්තමානයේදී මේ ඉන්ධන මිල රුපියල් 100කින් 150ක් වගේ ප්‍රමාණයකින් අඩු කරලා බොහොම අඩු ගාණකට ලබා දෙන්න පුළුවන් මට්ටමක් තමයි දැන් තියෙන්නේ කියන එක බොර තෙල් මිලයි මේ සියලු දේවල් සංසන්දනය කරලා බලලා. ඉතින් මේ සියල්ලම බලනකොට අද දවසේ පුවත්පත් සියල්ලම වාර්තා කරනවා මේ සිරස්තලය මැදියම් රේ සිට ඩීසල් රුපියල් 10කින් 15ට ලොකු ගාණකින් අඩු කරලා පෙට්‍රල් මිල වෙනසක් නැහැ කියලා තමයි අතතුර කියන්නේ. ලංකා සුදු ඩීසල් ලීටරය මිල ඊයේ රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත. මේ අනුව රුපියල් 440ක් වූ ලංකා සුදු ඩීසල් ලීටරයේ නව මිල
රුපියල් 430ක් වේ කියලා තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ තොරතුරු ඉතින් මිල වැඩි වෙච්ච ගමන් අනිත් හැමදේම මිල ඉහළ යනවා. දැන් මේ මිල අඩු වෙනවත් එක්කම මොනවද වෙන්නේ කියන දේ තමයි ඉතින් හිතා ගන්න බැරි නේද? එවනම් සිදු වෙන්නේ නැති වෙයි වෙන වෙනසක්. ගෑස් මිලත් බහි කියලා නම් තොරතුරක් වාර්තා වෙනවා. පුවත්පත් සියල්ලම් පාහේ මේ පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. මේ පිළිබඳ කල්ලොත් ඔබට තොරතුරු ගෙනාවා. රැට්ටාට රටගමන් තහනම් අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරකෙකු රත්තිඳු සේනාරත්නවත් රැට්ටා ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලනගමගේ මහතා ඊයේ නියෝගයක් නිකුත් කළයි කියන සිරස්තලය දිවයිනත් වාර්තා කරනවා. ඒ අතරතුර එංගලන්තයේ ත්‍රස්ත කල්ලියක් ලංකාවේ යුවතියක සිර කරගෙන දියණින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා හඬා වැටෙන පියෙක් පිළිබඳව තොරතුරක් අද දවසේදී වාර්තා කරනවා. පුවත්පත් කිහිපයකම මේ තොරතුරත් ඉදිරිපත් කළා තිබුණා. එංගලන්තයේ ත්‍රස්ත කල්ලියක් විසින් තමයි පැහැරගෙන තිබෙන්නේ රටදී. ඒ දියණියගේ පියා ඇයව බේරා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින මේ ටිකට කාලයකට පෙර ආතුම සිදුවෙච්ච කාරණාවක් තමයි මේ. ගාල්ලු මුවරදුර වෙරළින් තවත් නාදුන්න සිරුරක් හමු වෙයි. සතියක් තුල හමු වූ දෙවැනි මල්ල සිරුර එය කියලාත් සඳහන් කරනවා. ඒ අතරතුර රූපවාහිනියට බලෙන් පැන්න දානිස් අලි රිමාන්ඩ් හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කරලා තියෙනවා කියලාත් ඒ සමගම සඳහන් කරනවා. ගෝඩාපේට යලි එන්න මේ සුදුසු කාල නොවේ රනිල් ජාත්‍යන්තර සංගරාවකට කියයි කියන කාරණාව දිවයිනත් වාර්තා කරනවා මේ විදිහට. හෙට නව සැසිවාරයේ විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තේපැන් සංග්‍රහය ජනපතිගේ පෞද්ගලික වියදමෙන් කරනවා කියලා තමයි කියන්නේ. QR ක්‍රමයට ඉන්ධන ලබා දීම ආරම්භයි කියලා ඡායාරූප කිහිපයක් එක්කම සිද්ධිය වාර්තා කරනවා. ජාතික ඉන්ධන අවසර පත්‍රයේ QR කෝඩ් යටතේ පිරුම්හල් ඉන්ධන ලබා බෙදා දීම ඊයේ සිට ආරම්භ වූ අයුරු කියලා තමයි කියන්නේ. මේ පිළිබඳව කතා බහ කරනකොට නම් බොහෝ දෙනෙක් කියන්නේ එය අපිට තෙල් ටිකක් ලබා ගන්න බැරි වෙලා හිටපු අයට තෙල් ලබා ගන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා කියලා කළු කඩහිමියන්ගේ ජාවාරම් ඒත් එක්කම තවත් අය කරපු දේවල් බොහොමයකට වැටකඩලු වෙඳලා තිබෙනවා කියලා QR ක්‍රමය නිසා කියලා අදහස් පළ වෙනවා. සහයගත් බොහෝ රටවල් විනාශ වුණා. සියලු ප්‍රශ්න වලට විසඳුම IMF නොවේ. කබ්‍රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දියුරුම් ප්‍රකාශයක් කියලායි ඊළඟ සිරස්තල ඉදිරිපත් වෙන්නේ. ඊයේ සිට උපදින දරුවන්ගේ උප්පැන්නයට ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දෙනවායි කියන කාරණාවත් දවසේදී සියලුම ජාතික පුවත්පත් වාර්තා කරනවා. එය ඔබට වැදගත් ප්‍රවෘත්තියක් බවට පත්වේවි. ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට ලබා දෙන උප්පැන්න සහතිකයේ දරුවාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම ඊයේ ඉඳලා ආරම්භ වෙනවා. ඒ කියන්නේ අගෝස්තු 1 වෙනිදා සිට මේ කටයුත්ත ක්‍රියාත්මක වෙනවා කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. පුද්ගලයන් ලැබෙන කිරීමේ දෙපාර්තමේන්තුව හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තොරතුරු හුවමාරු කර ගනිමින් මේ සිදු කරන බව පුද්ගලයන් ලැබෙන කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ව්‍යානී ගුණතිලක මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව මේ වැඩසටහන ගම්පහ දෙවිවල හඟුරන්කෙත කුරුණෑගල රත්නපුර හා තමන්කඩු යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඊයේ සිට ක්‍රියාත්මක කර බව සඳහන් වෙනවා. ඉදිරියේදී මේක හැමතැනටම රට පුරාම ක්‍රියාත්මක කරන්නට සූදානම් කියන කාරණාව තමයි මේ කියවෙන්නේ. ඒ අතරතුර මහින්දගේ බැසිල්ගේ විදේශ ගමන් තහනම දික් වෙයි කියන සිරස්තලය දිවයින පුවත්පතත් වාර්තා කරනවා. ඩීසල් නැවට ගෙන්වන්න අමාත්‍යාංශ ඩොලර් සොයයි. අමාත්‍යාංශ ඩොලර් සොයයි. ඩීසල් නැවට ගෙවන්න සාමාන්‍යයෙන් ඩීසල් නැවට ගෙවන්න අමාත්‍යාංශ මේ වෙනකොට සල්ලි හොයනවා, මුදල් හොයනවා, ඩොලර් හොයනවා කියලා තමයි මේ කියන්නේ. ගෝඨාභය 11 වෙනිදා දිවයිනට කියලත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. වර්තමාන ජනාධිපතිවරයා මේ එන්න කාලය නෙවෙයි කියනකොට හිටපු ජනාධිපතිවරයා 11 වෙනිදා ලංකාවට එනවා කියලා තමයි මේ සිරස්තලයෙන් කියන්නේ. සංස්ථාවේ මාෆියාව තුරන් නොකර තෙල් අර්බුදය විසඳන්න බෑ. ඉන්ධන හල් හිමියෙක් ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඔව් මේවා පිළිබඳව නම් පහුගිය දවස්වල තොරතුරු වාර්තා වුණා. විශේෂයෙන්ම මේ මාෆියාවල් ක්‍රියාත්මක වන තැන් පිළිබඳව කතා බහ කරනකොට තෙල් සංස්ථාවෙත් මේ මාෆියාව යම් මට්ටමක ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ දේවල් නවත්තන්න නැතුව මේ අර්බුද විසඳන්න රංග අමාරුයි කියන කාරණාව අපිත් දැනගන්න ඕන. ඒ නිසා ඒ අවශ්‍ය තැන් වල නිලධාරීන්ගේ බලධාරීන්ගේ ඇස් සැරෙනවා නම් එයයි විය යුත්තේ. අපි යන සුදුනම වෙනවා ඇතුල් පිටුවල් කීපයකට අවධානය යොමු කරන්නට. අනාගත පරපුර ගැන සිතා වහා විසඳුමකට එළඹෙන්න හිටපු කතානායක කරෝ ජයසූරිය මහත්මයා ඒ විදිහට ප්‍රකාශයක් කරනවා. ලිපියක් ඉදිරිපත් කළ තිබෙනවා දවසේදී දිවයින පුවත්පතේ. රට බරපතල ලෙස විනාශ වී ඇති මේ අවසනවන්ත අවස්ථාවේ අපාතර ඇති විවිධ ભેද අතහැර රට බේරා ගැනීමට එකමුතු වීම අවශ්‍යව තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ඒ සමගිය ඇති බවක් තවමත් දකින්න නැහැ. රටේ නායකින් ඇතුළු සියලු දෙනා අපි ආයාචනා කරන්නේ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙසයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති
කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරා කියලා තමයි ඒ ලිපිය ආරම්භ වෙන්නේ. ඒ අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතාගේ අදහස් දැක්වීමක් තිබෙනවා. ඇමතිකම් ගන්න ඕනෙම නැහැ. සජබේ දැනටත් ආණ්ඩුවට සහාය ලබා දෙනවා කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ අතරතුර තවත් විශේෂ ලිපියක් දිවයින පුවත්පත ඉදිරිපත් කරනවා. රටට ඩොලර් ගෙන්නන්න කාබනික කෘෂි නිෂ්පාදන කර්මාන්තයට සහන දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. රටට කාබනික පොහොර ලබා දීමේ හැකියාව අපට මේ මොහොතේ ඇත. එසේම කවර ගොවි මහතෙකුවද කුමන මොහොතක තමන්ගේ කැමැත්තෙන් කාබනික ගොවිතැනට පිවිසීම අපගේ අපේක්ෂාව වන අතර ඒ සඳහා ඕනෑම ගුණාත්මයෙන් උසස් ප්‍රමිතිගත කාබනික පොහොර හා යෙදවුම් අප සතු බවත් එසේ නිපදවන කාබනික කෘෂි නිෂ්පාදන අපනයන කිරීමෙන් රටට ඩොලර් සපයා ගැනීම සඳහාම ගොවීන්ගෙන් කෘෂි නිෂ්පාදන ඉහළ මිලකට අලෙවි කිරීම සඳහාද අප පියවර ගමනින් සිට බව පවසන්නේ මහත් ආඩම්බරයෙන් කියලා කියනවා. රටට ඩොලර් ගෙනෙන්නට හොඳ අවස්ථාවක් තිබෙනවා කියන කාරණාව පිළිබඳව සකස් කරපු විශේෂ වාර්තාවක් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ කරන ප්‍රකාශය පිළිබඳව තව දුරටත් තොරතුරු වාර්තා වෙනවා මේ ලිපිය තුල. ඒ අනුව ජමින්ද හෙට්ටිකා කන්කානම්ගේ ලේකම් පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකගේ සංගමය ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් මේ දවා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා රටට අවශ්‍ය දේවල් පිළිබඳව අවධානය යොමු කරනවා නම් ඒ තමයි ඉතාමත් වටින කාරණාවක් බවට පත් වෙන්නේ. ඒ සමගම මේ දවස්වල තිබෙන සෞඛ්‍ය ගැටලු පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුම වෙනවා. දිවෙන පුවත්පතේ අනිකුත් පුවත්පත් කිහිපයකට ඉදිරිපත් කරලා තිබෙනවා දවසේදී කොවිඩ් මර්ධන මෙහෙයුම් මැදිරිය යලිත් කැඳවන්න කියන කාරණාව පිළිබඳව නව ප්‍රභේද අවදානම ජනතාවට දන්වන්න GMO රජයට කියයි කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. කොවිඩ් මර්ධන මෙහෙයුම් මැදිරිය යලිත් කැඳවීම අවශ්‍ය කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මොකද කොවිඩ් එන්නෙම වැඩි වෙමින් පවතිනවා. මරණ සංඛ්‍යාවත් කෙමෙන් වාර්තා වෙනවා. මේක නිසා ඒවා මර්ධනය කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගණනට දැන් කටයුතු කිරීම අනිවාර්ය සාධකයක් බවට පත් වෙලා තිබෙන්නේ. අපි යනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ ආර් සම්බන්ධන් මහතාගේ ඡායාරූපිකුත් එක්ක ඉදිරිපත් කරන සිරස්තලයක්. සර්වපාක්ෂික ආණ්ඩුවකට දෙමළ සන්දාන සහාය කියලා තමයි සිරස්තල ඉදිරිපත් කරන්නේ. ජාතික ගැටලුව විසඳා ගැනීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් අත්‍යවශ්‍ය බවත් එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පැවසිය. සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නේ ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත යවා තිබූ ලිපිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කරා කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ. රිය පරීක්ෂාවට නැග්ග පොලිස් කත කිලෝමීටර් 7ක් අරන් ගිහින් ඔන්න තවත් වාර්තා වෙන කාරණාවක්. මේ තොරතුරු අපිට වාර්තා වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය පැත්තෙන් නම්බම්පොළ ප්‍රදේශයේ නම්බම්පොළ පොලිසිය හා සම්බන්ධ කාන්තාවක් කාන්තා පොලිස් සැරැන්වරයා ඊයේ දහවල් කාර්යාලයකින් පැහැරගෙන යමින් සිටි බව කියන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදිනෙක් කිලෝමීටර් 7ක් ලුහුබැඳ ගොස් රථයට වෙඩි තබා සැකපිටත් අඩංගුවටගත් බව අමන්පොළ පොලිසිය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. සැක කටයුතු වාහනයක් නතර කරපු වෙලාවක මෝටර රථයක් නතර කරපු වෙලාවක ඒ මෝටර රථය තුළ ඉඳලා තිබෙන්නේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමියෙක්. එහිදී කාන්තාවන් ඉන්න නිසා කාන්තා සැරැන්වරියක් මෙම කාර් රථය පරීක්ෂා කරන්නට කාර් රථය තුළට ගියාට පස්සේ පොලිසියත් පහු කරගෙන මේ කාර් රථය පලා යන්න උත්සාහ කළ තිබෙනවා ඒ නිලධාරිනියත් සමග. ඒ සිද්ධිය පිළිබඳව තමයි මේ වාර්තා වෙන්නේ. මේ රථය තුල හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් තිබිලා පොලිස් බාරයට ගත්තා කියලා තවදුරටත් තොරතුරු වාර්තා වෙනවා. ඩීසල් රුපියල් 10කින් බස්සයි කියලා ලංකාදීපයේ කෙටි සිරස්තලයක් ඉදිරිපත් කරනකොට තරු හෝටලයකින් අරගල කරුවන්ට දිනපතා කෑම පාර්සල් 500ක් දීලා කාලමුදුර අරගලයේ නිරතව සිටි අරගල කරුවන්ට මාස කිහිපයක් පුරාම තරු පන්ති හෝටලයකින් දිනපතා ආහාර ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි කියලා ඒ තොරතුර වාර්තා වෙන්නේ. සමහර විට දාන්සලක් දීලා වෙන්නේ නැති. කොහොම නමුත් ඊයේ දවසේදී පුවත්පත්වල වාර්තා වෙලා තිබුණා සමහර අරගලයට සම්බන්ධ පුද්ගලයන් බලහත්කාරයෙන් හෝටල් කිහිපයක කාමර පහසුකම් ලබාගෙන තිබෙනවා අවස්ථා ගණනාවකදීම කියලා දිගින් දිගටම ඒ පිළිබඳව දැන් පරීක්ෂණ ආරම්භ කළා තිබෙනවා කියලාත් වාර්තා වුණා ඊයේ දවසේදී. පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීම හෙට කියන සිරස්තලය අද ලංකාදීපයත් ඉදිරිපත් කරනවා. ඒ අනුව හෙට පෙරවරු 10:30ට එය උත්සවාකාරයෙන් විවෘත කරන්නට සූදානම්. මාර්ගගත ක්‍රමයට උසස් පෙළ ඉල්ලුම්පත් බාර ගන්නවා කියන කාරණාවක් තියෙනවා. ඔන්න උසස් පෙළ කරන්නට ඉදිරිපත් වෙන්න ඉන්න දරුවන්ට ශිෂ්‍යයින්ට මේ කාරණාව
වැදගත් මාර්ගගත ක්‍රමයට තමයි උසස් පෙළ උළුම්පත් බාර ගැනීම සිදු වෙන්නේ කියන සිරස්තලයයි ලංකාදීපේ ඉදිරිපත් කරන්නේ. අල්ලස් චෝදනාවෙන් නිදහස් නිමල් සිරිපාල ඇමති ධූරයේ යලි දියුරයි. වරාය නාවිකා ගුවන් සේවා මාධ්‍ය ධූරයෙන් පසුගියදා ඉල්ලා නිමල් සිරිපාද සිල්වා මහතාම ධූරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද පෙරවරුවේ නැවතත් දියුරුම් දීමට නියමිත වෙලා තියෙනවා කියලා වාර්තා වෙන කාරණාවයි මේ. IMF එක්ක මේ මාසය අගදී කාර්ය මණ්ඩල ගිවිසුමට එන්න ලැබේවි. ගෝඨාභයට ආපහු වෙන්න තවම සුදුසු නැහැ. ජනපති රනිල් විදෙස් පුවත්පතකට කියපු කාරණාවයි ලංකාදීප පුවත්පත අද මේ විදිහට ඉදිරිපත් කරන්නේ. වසර 14 දරුවා මව සොයා කිලෝමීටර් 300ක් පාපැදියෙන් ගිහින් තවත් තොරතුරක් ඒ විදිහට වාර්තා වෙනවා. දරුවෙක් තමන්ගේ මව හොයාගෙන අවුරුදු 14ක දරුවෙක් කිලෝමීටර් 300ක්ම පාපැදියකින් ගිහිල්ලා තිබෙනවා කියන කාරණාව. රැට්ටා අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකු රතිඳු සේනානායක හෙවත් රැට්ටා නැමැත්තා ඊයේ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශනයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය කියන කාරණාවයි මේ. අපි යනවා අතුරු පිටු කිහිපයකටත් අවධානය යොමු කරන්නට. නුගගහේ ගැටුණු මෝටරයේ මරුවා ඇවිත් දෙකක් විලිගනී. තවත් දෙනෙක් රෝහලේ මෝටර රථයක් තංගල්ල හේනකඩුව ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රී අනතුරට ලක් වීමෙන් එහි ගමන්ගත් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි තංගල්ල පොලිසිය ප්‍රකාශ කරනවා කියන කාරණාවයි මේ. ඒ සමගම IMF එක්ක මේ මාස අගදී කාර්ය මණ්ඩල ගිවිසුමකට එන්න ලැබෙවි. ගෝඨාභයට ආපසු වෙන්න තවම සුසු නැහැ කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියපු කාරණාව පිළිබඳව ලිපිය අද දවසේදී ඇතුල් පිටුවේ සටහන් කරනවා. ඒ අනුව එහි ඇතුළත් තවත් තොරතුරු අතරට මෙන්න මේ දේවලුත් අන්තර්ගත වෙලා තිබෙනවා. ලබන වසරේ පොහොර ඉන්ධන සහ ආහාර ආනයනය කිරීම සඳහා අනෙකුත් ණය දෙන්නන්ගෙන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් කෝටි 300ක මුදලක් සොයාගත යුතු බවද ඔහු ප්‍රකාශ කළා තිබෙනවා මේ විදේශ මාධ්‍යත් එක්ක අදහස් දක්වමින්. ඊටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මේ නොවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කරා කියලා තවදුරටත් සඳහන් කරනවා. ඉන්ධන ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් සොයා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව තිබෙන බව තමන් විශ්වාස කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙලාවේදී ප්‍රකාශ කරලා තිබෙනවා. ඔය විදිහට තමයි ඒ කාරණා ඉදිරිපත් කරලා තිබෙන්නේ. අර දරුවෙක් තමන්ගේ කුඩම්මගේ හිරියර විඳින්න බැරුව 14 හැවිරි දරුවා මව හොයාගෙන කිලෝමීටර් 300ක් පාපදෙන් ගියපු කාරණාව පිළිබඳව තොරතුරු වාර්තා කරනවා ඇතුල් පිටුවේ. ළමයා පොලිසිය බාරයට ගත්තා කියලා සඳහන් වෙනවා. සුළු මවගෙන් සිදුවන හිරිහැර අඩත් යොස්සාගත නොහැකිව වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු නෙදුර්කන්නේ සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 300කට ආසන්න දුර ප්‍රමාණයක් පාපෙදින් ගමන් කරමින් සිටිදීම දරුවගේ ආරක්ෂාව පතා කැපතිගොල්ලෑ පොලිසිය හෝ පොලිස් ආරක්ෂක බාරයට ගත් බව කැපතිගොල්ලෑ පොලිසිය ප්‍රකාශ කරනවා කියලා තමයි මේ කාරණාවෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ අනුව දැනට ඒ දරුවා පොලිස් බහරේ සිටිනවා කියලා තමයි තොරතුරේ සඳහන් කරලා තිබෙන්නේ. මෝදර රෙඩ් බානාවත්තේ ඝාතනය මහා කුඩු ජාවාරම් කරුගේ ගෝලිය දෙනෙක් අත්අඩංගුවට පාතාලය හා සම්බන්ධ කාරණා පසුගිය කාල සීමාව ඉතාමත් වැඩි වශයෙන් වාර්තා වුණා. මේ තවත් ඒ වගේ කාරණාවක් මත්කුඩු හා සම්බන්ධ ඝාතනයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. නිල්වලා කළුගංගාවල ජල මට්ටම නැගී රත්නපුරයට මාතරට ගම් වතුර අවදාහනමක් තිබෙනවා කියලා කියනවා. පුවත්පත් සියල්ලම පහේ දවසේ වාර්තා කරනවා මේ අයපත් දේශකුලන තත්ත්වය පිළිබඳව කලගුණ තත්ත්වය පිළිබඳව. ඒක නිසා නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න කාරණාව තමයි අපටත් මතක් කරන්න තිබෙන්නේ. ඔය විදිහටයි අද දවසේදී ලංකාදීප පුවත්පතේ සහ දිවයින පුවත්පතේ තොරතුරු මේ විනාඩි කිහිපය තුළ ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. අපි ඔබෙන් අවසර පතනවා යලිත් වතාවක් කෙටි විරාමයක් සඳහා අපට අවසර ලබා දෙන්න. ඉන්පසුව තවත් ජාතික පුවත්පත්වල විශේෂ කාරණා තොරතුරු ඔබට කියන්න අපි සූදානම් දවසේ සියත පත්තරේ තුලින්. සමවෙන්න අද දවසේදී දිනමින පුවත්පත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා සියත පත්තරේ තුලින්. IMF ගිවිසුම මේ මාස අගදී ණය ප්‍රතිව්‍යුහ ගත කරන ගිවිසුමෙන් පසු කියලා සිරස්තලයක් ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල ගිවිසුම අගෝස්තු මාස වන විට
අවසන් කිරීමට හැකි වෙතයි තමා බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. ඉන්පසු ස්වෛරී බැඳුම් කර හිමියන් සහ ද්විපාර්ශ්වීය ණය හිමියන් සමග තවදුරටත් සාකච්ඡා කළ හැකි බවයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔබ මේ දකින්නේ ඒ සිරස්තලයේ IMF කිවිසුම මේ මාසයේ අගදී කියලා තමයි ඉදිරිපත් කළ තිබෙන්නේ ඒ කාරණාව. ඒ අතරතුර ජනාධිපති රනිල්ට ආර්ථික අභියෝග ජයගත හැකි පාකිස්තාන ජනාධිපතිගෙන් සුබ පැතුම් ඉදිරිපත් කළ තිබෙනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. මේ කාරණා අතරතුරේදී හාල් පිළිබඳව කාරණා කීපයක් මත දවසේ පුවත්පත්වල වාර්තා වෙලා තිබෙනවා. වැඩිමිලට හාල් වීක මුදලාලිලා 8කට ලක්ෂ 8ක් දඩ කියලායි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. මිල පාලනයක් තිබුණත් වැඩිමිලට හාල් වී කරපු මුදලාලිලා 8කට ලක්ෂ 8ක් දඩ ගහලා තිනවා කියලා තමයි කියන්නේ. ඔය අතරතුර මේ හාල් ප්‍රශ්න ගැන කතා බහ කරනකොට හාල් ගෙන්වීම නවත්වන්නට කියලා කාලයකට ඉල්ලීම තිබුණා කියන කාරණාව අපි පුවත්පත් කීපයක් එක්කම වාර්තා කළා. දිනමින පුවත්පතේ ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඉදිරියේදී අපි පිළිබඳව ඔබට තොරතුරු කියන්නම්. ඊළඟට අපි සෞඛ්‍ය අංශය පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. බූස්ටර් නොගත්තොත් ඔමික්‍රෝන් BA5ට ගොදුරු වීමට වැඩි ඉඩ තියෙනවා කියලා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියනවා. මොකද මේ ප්‍රභේදය පිළිබඳව කතා බහ කරනකොට ටිකක් ආපු ප්‍රභේදයන් වලට වඩා ටිකක් බලගත්තු ප්‍රභේදයක්. එහෙම නැත්නම් ඒක ටිකක් පරිස්සම් වෙන්න ඕන තත්වයක් තිබිලා කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ඒක නිසා බූස්ටර් එක ගන්න කියන කාරණාව කියනවා. ඒ පිළිබඳව කතා බහ කරනකොට හැබැයි කල්ලිකුත් තුණු එන්නත් තිබෙන්නේ කියන කාරණාවත් එක්ක එමෙ එන්නත් වලට තව මාස කිහිපයකට ඉදිරියට ලබා දීමට හැකියාව තිබෙනවා කියලා ඒ නිෂ්පාදක සමාගමත් එක්ක කතා බහ කරලා තීරණය කරලා තිබෙනවා කියලා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන එක නිසා බූස්ටර් ලබා ගන්න කියන එක තමයි සෞඛ්‍ය අංශ මේ මොහොතේදී කියන්නේ. අපිත් ඒ බව ඔබට මතක් කරනවා. අයහපත් කාලගුණයට ජීවිත දෙකක් බිලි හැටන් නගරයේ යටවෙයි හැටන් කොළඹ ගමනාගමනයට බාධා කියලායි ඡායාරූපත් එක්ක මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. නිවාස 30ක පවුල් වලට පීඩා සිද්ධ වෙලා තිබෙනවා කියලා කියනවා. රත්නපුරයත් මහා ගම් වතුර මට්ටමේ ওই විදිහට තමයි ඉදිරිපත් කරන්නේ අයහපත් කාලගුණයේ තිබෙන වර්තමාන තත්ත්වය කොයිතරම්ද කියන කාරණාව. ලිට්‍රෝ ගෑස් මිල තව අඩු වෙයි. මේ පිළිබඳව අපි කතා බහ කරා පුවත්පත් ගණනාවක් එක්ක. සභාපති මුදිත පීරිස් මහතා තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. උප්පැන්නේ අංකයේම ජාතික හැඳුම් පතරත් කියන කාරණාව දිනමින පුවත්පතත් වාර්තා කරනවා. දරුවෙක් ඉපදෙනකොටම ජාතික හැඳුම්පත් අංකයක් ලබා දීමේ හැකියාව තිබෙන කාරණාව පිළිබඳවයි ඊයේ දවසේ සිට ආරම්භ වුණා කියන එක දිනමිනත් වාර්තා කරනවා. ඔබගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සමෘද්ධිය තහවුරුයි. අගමැති දිනේෂ්ට අගමැති මෝදිගෙන් සුබ පැතුම් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පිළිබඳවයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ තමන්ගේ මුල් පිටුව තුල. අරගල බිමේදී හමු වූ විශ්‍රාමික ගුරුවරියගේ රන්බඩු වලට විද්ද හොර ගුරා අතුරුදහන්. අරගල බිමේ සිදුවෙති තවත් එක සිද්ධියක් ඒ විදිහටයි අද දවසේ දිනමින පුවත්පතේ මුල් පිටුවේදී අපිට කියව ගන්න ඉඩකඩක් තිබෙන්නේ. මහලේකම් සාගර කාර්යවසම් මහතාගේ ඡායාරූපිකුත් එක තවත් කෙටි සිරස්තලයක් ඉදිරිපත් කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුවේ ප්‍රධාන පංගුකරු පොහොට්ටුවයි කියලා තමයි ඔහු කියන්නේ. ඔය විදිහට ඒ තොරතුරු ඉදිරිපත් කරනකොට අපි අතුල් පිටුරටත් ගිහිල්ලා තවත් තොරතුරු කීපයක් බලන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අදටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය දරන පක්ෂ බැවින් ඉදිරියේදී පිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවක ප්‍රධාන කොටස්කාරයෙක් පංගුකාරයෙක් විය යුතු බව පොදු ජන පෙරමුණ මහලේකම් සාගර කාර්යවසම් මහතා පැවසියේ කියලා තමයි තොරතුරේ වාර්තා වෙන්නේ. පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධූරයට පත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්පූර්ණ සහාය දීමට පියවර ගැනිනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය නොමැතිව බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට වත්පත් පාර්ලිමේන්තුවේ කිසිදු හැකියාවක් නැහැ කියලත් සඳහන් කරනවා. අවසාන වශයෙන් ඉදිරියේදී කුමන ආකාරයක රජයක් පිටවන්නේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන්නට නියමිත බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ මහලේකම් සාගර කාර්යවසම් සර්වපාක්ෂික ආණ්ඩුවකට කරන ජනපති ආරාධනාව පිළිගන්න TNA සූදානම්. මේ තවත් පුවත්පත්වලත් අපි ඔබට ඉදිරිපත් කරපු කාරණාවක් දිනමින පුවත්පතේ මේ විදිහටයි කියන්නේ. දින 60කදී පාතාලයේ වෙඩි තැබීම් වලින් 20ක් මරුට ලේසි පහසු නැහැ තත්ත්වය. දින 60කදී 20 දෙනෙක් වෙඩි තියලා මරලා දාලා තිබෙනවා මේ පාතාලය හා සම්බන්ධ කාරණා. QR ක්‍රමයට
රට පුරාම සාර්ථකයි. khanija තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සඳනායකයි ඒ විදිහට කියන්නේ. ඔව් කවුරු විවිධ කාරණාවන් කිව්වත් QR ක්‍රමය තුල යම් වූ සහනයක් තිබෙනවා. මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ මේ තත්වයේ නොවුනත් මේ වර්තමාන තත්වයෙන් මිදෙන්න, මේ අර්බුදයෙන් මිදෙන්න යම් කැපකිරීමක් කරන්න සිදු වෙලා තිබෙන වෙලාවක මේ ක්‍රමය යම් තාක් දුරකට තිබුණු දේවල් වලට වඩා පහුගිය කාලයට වඩා යම් සාර්ථකත්වයක් පේන්න තියෙනවා. දීවර යාත්‍රා හිමිකරු ඝාතනයේ ප්‍රබල පාතාලයකගේ වැඩක්. පාතාලයේ වෙඩි තැබීම් වලින් 20ක් මැරිලා තිබෙනවා කියලා කියනකොට මේ වගේ තවත් කාරණා ඉදිරිපත් වෙනවා. දීවර යාත්‍රා හිමිකරු ඝාතනය ප්‍රබල පාතාලයකගේ වැඩක් කියලා. ලංගම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා කියන කාරණාවත් අද දවසේදී කෙටි සිරස්තලයක් විදිහට පී.කේ බණ්ඩාර වාර්තා කරනවා දිනමින පුවත්පතට. අපි කලින් කතා කරපු කාරණා සම්බන්ධයෙන්ම තවත් සිරස්තල කිහිපයක්ම අද දවසේ දිනමින පුවත්පතේ ඉදිරිපත් කරලා තිබෙනවා. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා කියන කාරණාව. ඩීසල් මිල රුපියල් 10කින් අඩු වෙයි. ඒත් එක්කම රැට්ට අත්අඩංගුවට සහල් ආයනයේ තාවකාලිකව අත්හිටුවයි. දානිෂ් අලි 15 වෙනිදා දක්වා රිමාන්ඩ්. මහින්දට බැසිල්ට පැන වූ රටින් පිටවීමේ තහනම 4 දාතෙක් 4 වෙනිදා දක්වා දීර්ඝ කරලා තිබෙනවා කියන සිරස්තල වගේ කෙටි සිරස්තල ගණනාවක් සියලුම ජාතික පුවත්පත්වල තිබෙන ආකාරයට දිනමිනත් ඉදිරිපත් කරනවා. ඒ අතරතුරේදී මේ පිළිබඳව තවදුරටත් ඔබ අවධානය යොමු කරන්න. සෞඛ්‍ය අංශ කියනවා දැන් ඩෙන්ගු එන්නම වැඩි වෙනවායි කියලා. ඊයේ ඩෙන්ගු ආසාදිතයෝ 344ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් හැම මොහොතේම ඔබේ වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන ඩෙන්ගු මදුරුවන් බෝවීමේ අවධානම නැති කරගෙන ඩෙන්ගු බෝවීම වළක්වා ගන්නට ඔබේ සහයෝගයත් ලබා දෙන්න කියන එක තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. එතකොට අපි දෙනවා ඇතුල් පිටුවලට අවධානය යොමු කරන්නට අද දවසේ මේ ජාතික පුවත්පත් දෙකක තුනක පමණම තිබුණු ලිපියක් බොහොම අසරණ පවුලක් පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. මනම්පිටියේ අසරණ දරු පවුලක දුක්බර කතාව. දරු දෙදෙනා බඩ පුරවා ගන්නේ ගමේ මිනිසු දෙන කෑම වලින්. එච්.ඒ. සුනීතා හැඬු කඳුලින් කියයි කියලා කියන්නේ මේ අම්මා කෙනෙක්ගේ දුකක්. මහත්තයා කෝච්චියකට ආබාධිතයි මටත් හතිය කියලා කියනවා. කුලී ගෙවා ගන්නත් විදිහක් නැති තත්වයක ඉන්නේ. ගෙදරට විදුලිය නැහැ. විදුලි පන්දම ටෝච් එක පත්තු කරගෙන තමයි ශිෂ්‍යත්වයේ ලියන දරුවන්ට පාඩම් ටික කරන්නට මේ අම්මයි තාත්තයි රාත්‍රියේට විදුලි පන්දම අල්ලගෙන තමයි මේ දරුවන්ගේ පාඩම් ටික කරගන්න උදව් කරන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබෙන්නේ මනම්පිටිය ප්‍රදේශයේ දරු පවුලක් පිළිබඳවයි මේ තොරතුර වාර්තා වෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉතින් උදව් කරන්න ඉතා හොඳ අවස්ථාවක්. අරගල බිමේදී හමු වූ විශ්‍රාමික ගුරුවරියගේ රන් බඩු වලට විද්ද හොරගුරා අතුරුදහන් අද දවසේ ප්‍රධාන සිරස්තල අතර තිබුණු කාරණාවක්. ගල්මුදුර අරගල බිමේදී 64 වෙනිදා විශ්‍රාමික පාසල් ගුරුවරියක සමග හිතවත් වී ඇය පැන සිටි රන් මුදු දෙකක් සහ රන් වලු දෙකක් රැගෙන මිනුවන්ගොඩදී අතුරුදහන් වී ඇති සැකකරුවා දරුණුගොඩ ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය ප්‍රකාශ කරනවා කියලා තමයි මේ කාරණාවේදී සඳහන් වෙන්නේ. ලේකම් කාර්යාලයට මුලින්ම රිංගු තැනැත්තා මහරගමදී CID-ට කොටු වෙලා තිබෙනවා කියලා තවත් ලිපියකින් කියනවා. දර්ගාටවුමේ සුද්දයක් දුන් හෙර තුන් කට්ටුවේ එකියක් යලිත් රිංගත් දීමාට්ටු කියලා තවත් හොරකමක් පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා. උසස් පෙළ ආයුධ පත්‍ර කැඳවීම 19 දක්වා ඔන්ලයින් ඔස්සේ අපොස උසස් පෙළ 2022 විභාගය සඳහා ආයුධ පත්‍ර කැඳවීම මේ මාස 19 වෙනිදා දක්වා මාර්ගගත ක්‍රම ඔස්සේ සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව සොයා බලා ආයුධ කැඳවීම සිදු කරලා තිබෙනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. හොඳයි අපි යන්න සූදානම් වෙනවා දැන් මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්නට දිනමින පුවත්පතෙන් පසුව මව්බිම පුවත්පතේ ප්‍රධානම සිරස්තලයත් අද කාලගුණික තත්ත්වය පිළිබඳව මධ්‍යම කඳුකරයට මහවැසි මොන්ටිසෝරි ගිහින් එද්දී මිත්තනියයි මිනිබිරියයි සැඩ පහරට බිලි කැලණි කළු නිල්වලා පිටාර මට්ටමේ රාත්‍රී බදුළු දුම්රියත නවතී. දිවෙන්ට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතු වෙන්නේ ඊයේ පස්වරු වන විට මිත්තනිය සහ මිනිබිරියක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයන් රැසක් පීඩාවට පත් වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරයි කියලා තමයි කියන්නේ. රත්නපුරට වටවලට ගම් වතුර තත්ත්වයක් තිබෙනවා කියලාත් කියනවා.
පාරවල් රැසකට කඳු කඩාගෙන වැටිලා නායම් සිද්ධ වෙනවා, ජල ගැලීම් සිද්ධ වෙනවා. ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. හිටපු ජනපතිට යලිපෙරට එන්න ඇරයුම් කොට ආරක්ෂාව හා වරප්‍රසාද ලබා දෙන්න ඒ විදිහට ප්‍රකාශ කරන්නේ කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගෙන් ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරමින් තමයි උන්වහන්සේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. නුවර පළමු කුමල් පෙරහැර අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර පස්වරු 6 පසු විනාඩි 10ට මෙම සුබ නැකතින් ආරම්භ වෙනවායි කියන කාරණාවයි මේ. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල තවත් පහළට. ඩීසල් මිල රුපියල් 10කින් අඩු වෙයි. පෙට්‍රල් මිලේ වෙනසක් නැහැ. ලෝක වෙළඳ පොලේ බොරතෙල් කොයිතරම් පහළ ගියත් ජනතාවට ඒ සහනය තවම ලැබෙන්නේ නැහැ. ඒකයි අපිට කියන්න තියෙන්නේ පස්වෙනිදා ගෑස් බහි කියලත් තවත් සිරස්තලයක් ඒ සමගම ඉදිරිපත් වෙලා තිබෙනවා. විපක්ෂ නායකවරයාගේ ඡායාරූපයත් එක්ක තවත් සිරස්තලයක් ගේනවා. මව්බිම පුවත්පත ඡන්දයක් තියන්න බැරි නම් ඒකාබද්ධ වැඩසටහනකට යා යුතුයි කියලා තමයි විපක්ෂ නායකවරයා කියන්නේ. හාල් හිඟයක් නැහැ. රටින් ගෙන්වීම නතර කරන්න අවශ්‍ය තරම් සහල් රට තුල දැනට තිබෙන බැවින් සහල් ආනයන ලබන දෙසැම්බර් මාසය වනතෙක් තාවකාලිකව සිටවන්නේ කුෂ්කර්ම මෙති මහින්ද අමරවීර රජයට යෝජනා කරලා තියෙනවා. පොහොට්ටුවට පණ දෙන්න මහින්දගෙන් උපදෙස්. ක්‍රිෂාන් පතිරත් ජයසූරිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බල ගැන්වීම් කටයුතු කඩනමින් සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත කියලා තමයි මේ ලිපිය තුල තවදුරටත් සඳහන් වෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවට කම්කරු කොංග්‍රසයේ සහාය ඒ පිළිබඳව දිගින් දිගටම පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. මව්බිමත් කියන්නේ ඒ කාරණාව. ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් සජ්ජබේ මත ගැටුමක් පසුගිය දා පාර්ලිමේන්තුවේදී එතුමා කරපු ප්‍රකාශයක් 9 වෙනිදාට අරගලයේ අවසන් අදියරය සඳහා යලිත් කොළඹට එන්න කියලා ප්‍රකාශයක් කරපු කාරණාවත් එක්ක ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් සජ්ජබේ තුල මත ගැටුමක් ඇති වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරෙන් වාර්තා වෙන්නේ. වැඩි කරන ඉන්ධන දීමනාව ජාතික ජන බලය එපා කියයි කියලා කියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ 2 දක්වා ඉහළ දැමීමේ යෝජනාව ජාතික ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. හැමෝම ඉතින් ඒක එහෙම ප්‍රතික්ෂේප කරනවා නම් තමයි නේද වටින්නේ මේ වගේ වෙලාවක. එහෙම නැත්නම් මේවා මේ ලබා දෙන්න හේතුවත් ඉතින් ලොකු ඉල්ලීමක් තිබුණානේ. අපිට ආර්ථික ප්‍රශ්න හරියට තියෙනවා, මේ ඉන්ධන මිල දරා ගන්න බෑ. ඒක නිසා අපිට සහනයක් දෙන්න කියලා කවුද මේ ඉල්ලන්නේ? අපි වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගියපු අය. ඔය විදිහට තමයි අද දවසේදී මව්බිම පුවත්පතේ ප්‍රධාන පිටුව තුල තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි සූදානම් වෙනවා තවත් තොරතුරු කීපයකට අවධානය යොමු කරන්න. අර මම ඔබට ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු දිනමින පුවත්පතත් එක්ක ඉදිරිපත් කරපු සුවිශේෂී කාරණාව ලිපිය රෝගී මව්පිය යුවලක් කියන දුක්බර කතාව දවසේදී මව්බිම පුවත්පතේ වාර්තා කරනවා. මව්බිම පුවත්පතේ ඒ දුරකථන අංකය සඳහන් කර තිබෙනවා. මේවර ශිෂ්‍යත්වයට ඉගෙන ගන්න අදීනට පාඩම් කියා දෙන්නේ විදුලි පන්දමේ එළියෙන් රෝගී මව්පිය යුවලක් කියන දුක්බර කතාව කුලිය ගෙවා ගන්න බැරි නිසා ඉන්නේ තනින් තන කියලා සඳහන් කරලා තියෙනවා. උදව් කරනවා නම් කෙනෙකුට 0.74 0246 140 කියන දුරකථන අංකයට මේ අයට කතා කරලා උදව්වක් කරන්න පුළුවන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් 0.74 0.46 140 කියන දුරකථන මාර්ග ඔස්සේ. ඒ සමගම දවසේ විශේෂ ලිපි කිහිපයක්ම මව්බිම පුවත්පතේ තිබෙනවා. ඒ අතරතුර නින්නාද ලිපිය තුල සැබෑ අරගලය යනු කුමක්ද කියලා අරගලය හා සම්බන්ධ කාරණාවන් අරගලයක තියෙන්න ඕන කාරණාවන් මේ සියල්ල අන්තර්ගත කරපු විශේෂ ලිපියක් තිබෙනවා. ඌවේ සියම් මහානිකායේ මහලේකකාධිකාරී ශාස්ත්‍රපති විල්ලේ පඤ්ඤාතිලක ස්වාමින් වහන්සේ රචනා කරපු ලිපියක්. ඒ සමගම සෙන්කඩගල ඇසල මහා පෙරහැර මංගල්‍ය පිළිබඳව සකසපු විශේෂම ලිපියක් තිබෙනවා. සෙන්කඩගල උරුමය කියන තේමාවත් එක්ක සෙන්කඩගල නුවර ඇසලට කරන පෙරහැර දෙවියන්ට රිසිකර පැවැත්වූයේ කලක පෙර සිට බුදුන් පෙරදරි කොට දෙවියන් ඊට පසු කොට පෙරහැර යන ලෙසට පැවැත්තුනි අප නිරිඳු කල සිට රාජ කල සිට පැවතගෙන එන ඒ ඇසල මහා මංගල්‍ය පිළිබඳව සකස් කරපු බොහොම වටිනා විශේෂ ලිපියක් තිබෙනවා දවසේ මව්බිම පුවත්පත තුල.
ඒ සමගම අද දවසේදී සෝබාදහම් පිළිබඳ සුවිශේෂී ලිපි ගණනාවක් මව්බිම පුවත්පත තුළ තිබෙනවා. අප වනපෙතින් සමුගෙන යන සොඳුරු බිලාලයා කියලා අපේ මව්බිමෙන් සමුගන්න එහෙම නැත්නම් වනයෙන් සමුගන්න සතුන් පිළිබඳව ලියවිච්ච සුවිශේෂී ලිපියක් තිබෙනවා. මේ වගේ සෝබාදහමට සම්බන්ධ කාරණා කිහිපයකුත් යුරෝපයේ ගිනිගණේ කියලා මේ ලෝකයේ තුල තිබෙන උෂ්ණත්ව ඉහළ යාම වගේ කාරණා සම්බන්ධ ලිපි ගණනාවක් අද දවසේදී පුවත්පත් තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. හොඳයි. අපි සූදානම් වෙනවා මව්බිම පුවත්පතේ විදේශ පුවත්වලට අවධානය යොමු කරන්නට දැන්. ඒ අනුව foreign news අද දවසේදී යුක්‍රේන ධාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ බිරිය රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මරුට කියලායි ලිපියක් ඉදිරිපත් කරන්නේ. යුද්ධයෙන් කිසිවෙකුටත් ගැලවීමක් නැත හමුදා බටයන්ගේ මෙන්ම පොදු ජනතාවගේ ජීවිත අනතුරය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇති අන්දමට රුසියානු යුක්‍රේන යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් ගණන 15000කට ආසන්නයේ. අතර යුක්‍රේනට අත්‍යවශ්‍ය ව්‍යාපාරිකයෙකුද සිටී කියලා තමයි මේ ලිපිය ආරම්භ කරන්නේ. පසුගිය දා රුසියාවෙන් එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ ධනවත්ම ධාන්‍ය ව්‍යාපාරිකයෙකු වූ ඔලෙක්සි වැදතුස්කි මිය ගියේය. මේ යන විට ඔහුගේ 74 හැවිරිදියේ පසුවිය. ඔහු සමග බිරිඳද මේ ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය අතර මොවුන් මිය ගිය යුක්‍රේනයේ දකුණු දිග මිකොලයිව් නගරයට එල්ල කළ ප්‍රහාරයකින් කියලා තමයි ඒ ලිපියෙන් සඳහන් වෙන්නේ. යුද්ධයක් කියලා කියන්නේ කවදාවත් සැනසීමක් ලැබෙන දෙයක් නෙවෙයි. මේ යුක්‍රේනයේ යුද්ධයත් එවැනිම තත්ත්වයක් තමයි මේ විදිහට සිදුවෙන මරණ පිළිබඳව සඳහන් කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. සල්මන්ට කත්රිනාට විකීට මරණ තර්ජන අල්ලපු රටේ නළු නිලියන්ට තිබෙන මරණ තර්ජන පිළිබඳව මරණ තර්ජන වලින් බොලිවුඩ් තාරකාවන්ට අඩුවක් නැත. මෑතකදී මරණ තර්ජන ලුවේ සල්මන් ખાન සුපිරි තරුවටය. සල්මන් ખાන්ගේ ආරක්ෂාව උදෙසා තුවක්කු බලපත්‍රයට අවසර ඉල්ලා ආයුධම් කළේය. සල්මන්ට පසු විකී කෞශාල්ටත් කත්රිනා කයිෆර්ටත් මරණ තර්ජන ලුවී තිබේ. තිදිරාම මේ විට මුම්බයි පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කර අවසන්නේ කියලා තමයි කියන්නේ. ඔසාමා බින් ලාඩන්ගේ ඥාතීන් චාල්ස් කුමරුට තෑගි දුන් පවුම් මිලියනය ගැන හෙළිදරව්වක්. ඔසාමා බින් ලාඩන්ගේ ඥාතීන් විසින් චාල්ස් කුමරුගේ පුණ්‍යායතනය වෙත පරිත්‍යාග කරන ලද පවුම් මිලියනයක මුදල චාල්ස් කුමරු විසින් බ්‍රිතාන්‍ය පුවත්පත්කින් හෙළිදරව් කරපු කාරණාවත් එක්ක තොරතුරු වාර්තා කරනවා මේ විදිහට. ඒ අනුව මේ මුදල සෞදි පවුලේ ප්‍රධානියා වන බකර් බින් ලාඩන් සහ ඔහුගේ සොහොයුරු ශාෆික් පරිත්‍යාග කොට ඇති බව තමයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් ඔසාමා බින් ලාඩන්ගේ ඥාතීන් මේ තෑග දුන්න මුදල් පිළිබඳව හෙළිදරව්වක් තමයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. අපි යන්න සූදානම් වෙනවා දිව ඉන පුවත්පතේ විදේශ තොරතුරු කොහොමද කියලා බලන්නට ඉන්නන්නතුරුව අපිට යන තියෙන්නේ භූචලනයක් පිළිබඳව තොරතුරක් වාර්තා කරන්න නේපාලයේ බරපතල භූචලනයක්. නේපාලයේ කත්මන්දු නුවර භූචලනයක් සිදු වී ඇත. මෙය රික්ටර් මාපකයේ 6.0ක් ලෙසින් සටහන් වී ඇත. මේ බරපතල භූචලනයක්වත් මෙතෙක් සිදු වූ හානි ගැන වාර්තා වෙලා නැහැ කියලා තමයි කියන්නේ. මෙය පෙර නේපාලයේ සිදු වූ භූචලනයකින් දහස් ගණනක් මේට පෙර නේපාලයේ සිදු වූ භූචලනයකින් දහස් ගණනක් මරුමුවට පත් වෙලා තිබෙනවා කියලත් ඒ තුලම සඳහන් කරලා තිබෙනවා. ඉන්දියාවේ වැඩිම ආරක්ෂාවක් සපයන්නේ ව්‍යාපාරික අම්බානිට. ඉන්දියාවේ දැඩි ලෙස ආරක්ෂාව සපයන ව්‍යාපාරිකයා මුකේෂ් අම්බානියයි හෙළි වෙලා තිනවා කියලා තමයි මේ කියන්නේ. ඔහුගේ පොත්ගලික ආරක්ෂාවට ඉන්දිය රුපියල් මිලියන 100ක් වැය වේ. අම්බානි සතුව සුපිරි මෝටර රථ 120ක් ඇතැයි වාර්තා වේ. ඉන්දිය ජාතික ආරක්ෂක බලමුළුවේ කමාන්ඩෝ බටයන්ගේ රැකවරණයද ඔහුට ලැබිලා තිබෙනවා. ප්‍රභාකරන් පිළිබඳව නිපද වූ මෙඩකු 2 චිත්‍රපටය තමිල්නාඩුවෙන් එළිදකි. ප්‍රභාකරන් පිළිබඳව නිර්මාණය වූ තවත් චිත්‍රපටයක් අගෝස්තු 19 වෙනිදා එළිදැක්වීමට කටයුතු ඇත. මෙඩකු 2 නමින් මේ හැඳින්වේ. මෙම චිත්‍රපටය නිපදව ඇත්තේ තමිල්නාඩුවෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වඳුරු උණ පැතිරෙයි. එක් රෝගියෙක් මරුට. ඉන්දියාවේ වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගය පැතිරී ඇත. මේ රෝගයට ගොදුරු කේරළ තරුණයෙකු මිය ගොස් තිබේ. එහෙත් ඔහුට රෝගය බව වී ඇත්තේ ඩුබායිහිදී බව වාර්තා වේ. මේ වන විට ඉන්දියාවෙන් වඳුරු උණ රෝගීන් 30 දෙනෙකු හමු වී තිබේ. ඉන් 30 දෙනෙක් කේරළ ප්‍රාන්තයේය. මේ රෝගය බෝ වේ ඇත්තේ අප්‍රිකාවෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාවත් මේ පිළිබඳව අවධානයෙන් ඉන්න කියන කාරණාව සහ මිනිසුන්ටත් ඒ පිළිබඳව
අවධානයෙන් ඉන්න කියන කාරණාව අපේ සෞඛ්‍ය අංශ පසුගිය කාල සීමාවෙදීම ප්‍රකාශ කරන කරුණක් බවට පත් වෙලා තිබෙනවා. අපි යනවා ක්‍රීඩා අතරතුරු වලට අවධානය යොමු කරන්නට. දිවයින ක්‍රීඩා පිටුවෙන් අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරඟාවලියේ අවසන් මහා ගැටුම අද දවසේ කියලායි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුමෙන් පැවැත්වුණු අන්තර් සමාජ ප්‍රධානම එක්දින තරඟාවලියේ අවසන් මහා තරඟයේ යුද හමුදා කණ්ඩායම සහ ටැමිල් යුනියන් කණ්ඩායම අතර අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා කියලායි තොරතුරේ සඳහන් වෙන්නේ. දසුන්ගේ ප්‍රධානත්වයෙන් කළු බොයිල රෝහලට ජංගම වෙන්ටිලේටරයක් ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන්ගේ අනුග්‍රහයෙන් කළු බොයිල රෝහලේ දැඩි සත්කාර අංශයට අවශ්‍ය තිබූ ජංගම වෙන්ටිලේටරයක් පසුගියදා රෝහල වෙත පරිත්‍යාග කරන්නට යෙදුණා කියලා කියනවා. රුපියල් ලක්ෂ 21ක් වටිනා මෙම වෙන්ටිලේටරය විශේෂයෙන් ශ්වසන අසීරුතාවයෙන් පෙළෙන කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කරනවා කියලායි කියන්නේ. ඉන්දියානු ජාතික කරාතේ ශූරතාවලියට පුහුණු වීම ආරම්භ කරලා තිබෙනවා කියන කාරණාවයි මේ ඔබ දකින්නේ. ලබන මාස 9 වෙනිදා සිට සැප්තැම්බර් 11 වෙනිදා දක්වා ඉන්දියාවේ කෙරළි පැවැත්වෙන ඉන්දියානු ජාතික කරාතේ ශූරතාවලිය සහ 18 වන ආසියානු කනිෂ්ඨ කරාතේ තරගාවලිය 2022 සඳහා ශ්‍රී ලංකා ශික්කියෝ කුන්ෂියාන්කා කරාතේ සංගමයේ ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලංකාව නියෝජනය කරමින් තරඟ වදිනු ඇත කියලා තමයි කියන්නේ. අවසාන වශයෙන් අපි යන්න සූදානම් වෙනවා මෙන්න මේ ක්‍රීඩා තොරතුරට. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල ගංගාගෙන් පිහිනුම් තටාකයේදී දස්කම් බර්මින්හෑම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති කාන්තා මීටර 200 පසුපරාර පිහිනුම් ඉසව්වේ මූලික වට දෙකේ දක්වන ලද දක්ෂතා මත සමස්ත ප්‍රතිඵල අනුව 10 වෙනි ස්ථානයට පත්වීමට ගංගා සෙනවිරත්න සමත් වූ අය කියලා තමයි තොරතුරෙන් කියන්නේ. එහි තනග වදින අපේ සියලු ක්‍රීඩකීන්ට සියත අපේ උණුසුම් සුබ පැතුම් එකතු කරනවා. අපි කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නයි සූදානම් වෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට. විරාමයෙන් පස්සේ සියලුම ජාතික පුවත්පත්වල කාටූන් ඒ වගේම විශේෂාංග කීපයකුත් එක්ක යලිත් ඔබ මුණ ගැහෙනවා විනාඩි කිහිපයකට. සිතපත්තරෙන් කාටූන් වලට යන්නේ ලංකාදීප පුවත්පතට පංකජ රුවින්දගේ සරදම් කාටූන් මුලින්ම ගෝඨාභයට එන්න මේක හොඳ කාලයක් නෙවෙයි කියලා රනිල් කියනවා. ඇයි ඉදිරි සති දෙක අවුල්ද කියලා අහනවා. සති දෙකෙන් දෙකට නෑ අවුල් කියලා කිව්වේ නේද? අගමැතිවරයා බවට පත් වෙලා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සෙන් ටික එහෙම කියවුන්නේ නෑ වගේ. අපි යනවා දවසේදී අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට හුරේරා කාටූන් එක තියෙනවා. ගෝඨාභයට ලංකාවට එන්න සුදුසු කාලය ඇවිල්ලා නැහැ කියලා ජනාධිපතිතුමා කියනවා කියලා කියනවා. දැන් වෙලාව බලන්නේ ඥානක්ක නෙමෙයිද කියලා තමයි එතකොට හුරේරා අහන්නේ. අන්න එහෙමයි ඒකේ තත්ත්වය. එතකොට ඒ සමගම අපි යනවා අංජනම කවියට කිව හැකි go home යන කෙටි වචන දෙක එනමුදු පහසු නැත විසඳුම් සොයන එක නීතිය රටේ සාමය සම්මුතිය රැක පියවර තැබිය යුතු යා යුතු ගමන දැක. ඒ විදිහටයි අංජනමෙන් කියන්නේ. ගපිරිගේ කවියටත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. කිව්වට go home කියලා මට ඔහෙලා යන්නට ගෙයක් කෝ ඒකත් ගිනි තියලා එනිසා ඕන නම් දුන් පසු ගේ හදලා කිව්වට කමක් නෑ මට යන්නට කියලා. ජනපතිතුමාගේ අදහස පැහැදිලිය එනමුත් මිනිස්සුන්ට මතු උණු පැන හුඟය දේපල විතර නොව මල ජීවිත බොහෝය ඒවා හදලා දෙන්න කවුරුත් නැතිය. ජනාධිපතිතුමා ඒ විදිහට ඉල්ලනකොට ඒ අයට කවුරුත් හදලා දෙන්න කෙනෙක් නැති වුණු දේවල්. ওই විදිහට ඒ පිළිබඳව අවධානය යොමු කරනකොට අපි යනවා අද පුවත්පතේ ජනරාණී කාටූන් එකට මේ වෙලාවේදී. ජනරාණී අද මොනවද කියන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. අද පාර්ලිමේන්තුව විවෘත කිරීමේ පෙරහුරුවලු කියලා කියනවා. ජනරාණී එතකොට අහනවා පෙරහුරුවට කුණුවරප එහෙමත් කියනවා ඇති නේද කියලා. ඒතන ගොඩක් වෙලාවට කියවෙන කතන්දර නේද ඉතින්. පොඩි ළමයෙකුටත් යන්න බැරි තැනක් වෙලා කියලා සමහරු කියන්නේ ඒකනේ. ඩොක් ටොක්ස් තියෙනවා අද දවසේදී. ඩොක් ටොක් කළත් අද දවසේ බලු කතා මොනවද? මාස දෙකකදී 19 දෙනෙක් වෙඩි තියලා මරලා පොලිසිය නිදි. එයාලට ඒව ගැන හොයන්න වෙලාවක් නැහැ.
ෂෙඩ් වල රාජකාරී කරන්නයි අරගලකාරයන්ගේ පැටිකිරිය හොවන්නයි තියෙනවා කියලා තමයි කියන්නේ. හොඳයි අපි යනවා දැන් දින මින පුවත්පතට අවධානය යොමු කරන්නට. දින මින පුවත්පතේ අංජනගේ කාටු පරණ සටන් පාට වලින් වැඩක් නැහැ කියලා ජනාධිපතිතුමා කියනවා. ඒකනේ ජනාධිපතිතුමාත් අලුත්නේ කියලා කියනවා. පරණේව වැඩක් නැහැ. ජනාධිපතිත් අලුත්. ඇත්ත නැත්ත කවි පන්තියටයි දැන් අපේ අවධානය. ඇරයුම ලැබී ඇත්තේ මෙහි හතර දෙසින් සර්වපාක්ෂික රචයක් හදන ලෙසින් එනමුදු දුටුව හොත් ඒ මග වපර ඇසින් ඇතිවෙයි ගැටලු මහජනයා පෙරට ගොසින් පරිණාමය වෙමින් පවතින කලි යුගය යෞවන පැතුම් ඉටු කරගත යුතු මගය අද අප සිටින්නේ එක් යුගයක අගය සිහිනය සැබෑ වන ඊළඟ දින ළඟය. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතරයි දැන් අපි යන්නේ. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් විදිහට වැඩ කළොත් රට ගොඩ ගන්න පුළුවන් බං කියලා කියනවා. සෙට් එක එහෙම හිතන්නේ മന്ത്രി වරප්‍රසාද වැඩි කර ගන්නකොට විතරයිනේ සර් කියලා කියනවා. ඒක නම් ඇත්ත කතාව නේද? ඇමති අල්ලස් චෝදනා ගැන වාර්තාව නීතිපති ලේකම්ට සමාවෙන්න ජනපති ලේකම්ට පුවතක් තියෙනවා ඒ විදිහට. ඇමතුමත් අන්න ඇමතිකමට වැඳගෙන ඉල්ලනවා පේනවා අපිට පහන් එහෙම පත්තු කරගෙන. ඇයි අනේ එච්චර ඉක්මනට කියලා කියනවා. ඒවා එහෙම තමයි. අනිත් ඒවා තමයි ඒතරම් පරක්කු වෙන්නේ. මෙහෙම දේවල් පරක්කු වෙන්නේම නැති තරම් තමයි. ඒ දින මින පුවත්පතයි අපි ගියේ. දැන් කියලා වැඩක් නැහැ. කාටුන් එකටත් අපි ගිහිල්ලමු. මැතිවරණ ඉල්ලුවත් ඡන්දය තියන්න තෙල් පෝලින් ළඟද කියලා කොමිසමේ සභාපති අහනවා. ඒකත් මරු කියලා කියනවා. ඡන්ද පෙට්ටි ළඟට සෙනග ගෙන්නනට වඩා තෙල් පෝලිම ළඟට ඡන්ද පෙට්ටිය අරන් ගියාම වියදමත් ඉතුරුයි අපටත් ලේසි. එහෙමයි කියන්නේ. කියලා වැඩක් නැහැ. මව්බිම පුවත්පතේ දැන් අපි අවධානය MD විරරත්නගේ මරිසිපාල කාටුන් එක තියෙනවා. ජනපති කියනවා සර්වපාක්ෂික වැඩපිළිවෙලට එක්වන්නලු. දැන් ඉතින් ඔක්කොම තියෙද්දි ඔය කට්ටිය එකතු කර කර ඉන්න වෙයි කියලා තමයි කියන්නේ. ඔක්කොම පැත්තකින් තලා ඒ කට්ටිය එකතු කරන් තමයි දැන් සිද්ධ වෙන්නේ. අපි යනවා දවසේ පද 4ට. නැතිවට රටේ ජනතාවගේ මතය දිනා ජනපති රකී 134 දෙනා වෙන දේ බලාගෙන දේ බුදිනු විනා කෝ යහපතක් අරගලයෙන් රටට ගෙනා. එහෙමයි අහන්නේ. තවත් කාටුන් එකක් තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා බෑග්පැක් එකක් දාගෙන බෑග් එකත් කරේ දාගෙන වාඩි වෙලා ඉන්නවා. පොහට්ටුවක් ගහලා තියෙනවා. එතන පිළිකන්නේ තමයි ඉන්නේ. මට ගයක් නෑ කියලා. go home කියන බෝඩ් එක පෙන්නනකොට කියන්නේ ඒක තමයි මට ගයක් නෑ කියලා. අර විදිහට ඒ කාටුන් එකත් අපි බලාගෙන අපි දැන් යනවා දිවයින පුවත්පතට අවසාන වශයෙන්. Facebook කාටුන් එක තියෙනවා. මට යන්න ගයක් නෑ. රනිල් go home කියලා උද්ඝෝෂණ කරන අය ඇවිත් මගේ ගේ හදලා දෙන්න කියලා ජනාධිපතිතුමා අඬන්නේ. අපටත් ඉන්න හොඳ රටක් නෑ කියලා දන්නේ නැද්ද? දන්නේ නෑ කියලා තමයි කියන්නේ. අපිටත් ඉන්න හොඳ රටක් නෑ කියන කාරණාව. ශ්‍රී සමයන් කාටුන් එක රනිල් කියනවා ගම්වල ඉන්න කන්න නැති අය හොයන්න උවමනයි කියලා. හොයන්න දෙයක් නෑ. മന്ത്രിවරු ඡන්දේ ඉල්ලන්න ගියොත් മന്ത്രിවරුන්ට කෑම අරන් ගම්මු එළියට එයි කියලා තමයි කියන්නේ. ඒ ගැන නම් ඉතින් හොඳටම අවබෝධයෙන් ඉන්න එක හොඳයි. ඕකයි තත්ත්වය. කවියටයි යන්නේ. ආනයනට වඩා වැඩි විය අපනයන 20 වසරකට පසුව නව ගීයකි ගයන ජනයට අතවනා පෝලිම් වල සිටින ජනපති දැන් කතා කියනවා හිත නිවෙන. හිත නිවෙන කතා කියලා විතරක් වැඩක් නැහැ. මිනිසුන්ගේ ජන දුකයි නිවන්නට ඕන. ආතාපේ කවියටයි දැන් යන්නේ. මැති සභයේ මුළු කාලය ගෙවනතුරු පවත්වන්නේ නම් නැහැ මහ මැතිවරණ කියනා විට ගරු මනූෂ ඇමතිතුමා ආතා අපේ කීවා හොඳ කතාවක් අනුරට උවමනා ඡන්දය තැබීමය රජයට ඇවසි මේ ලෙසටම ඇදීමය සෑමතනකදීම වෙන්නේ කඹ ඇදීමය ප්‍රතිඵල ඒකේ මහ ජනයට රිදීමය. ප්‍රතිඵලයේ අවසානයේ මහ ජනයාට රිදෙන එකම තමයි සිද්ධ වෙන්නේ. එයයි తত্ত্বය. එයයි වෙනස් කරගන්නටත් ඕන.
තත්ත්වය මහජනයාට යහපතක් වෙන හෙට දවසක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහජනතාව විදිහටවත් අපිට පුළුවන් දේ අපි කරන්න උත්සාහ කරමු. එමුනම් අපි අදට ඔබෙන් සමුගන්නවා. හෙටත් උදැසන 6:30ට සීත පත්තරයේ සමගින් සජීවීව මුණ ගැහෙන්න අපි සූදානම්. සැමට යහපත් වූ දවසක්. අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.